වෙලාව සවස 6යි. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය නිශාන් තුෂාර, ප්‍රකාශය ගයන් කෞශල් ජයවීර. ඩොලර් මිලියන 4ක අත්‍යවශ්‍ය වෛද්‍ය සැපයුම් ශ්‍රී ලංකාවට ලබා දීමට ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ප්‍රතිඥා. ශ්‍රී ලංකාව සමග සම්බන්ධතා වර්ධනය කර ගැනීම සඳහා කැපවීමට දකුණු අප්‍රිකාවේ අවධානය. රටපුරා ස්වයංපෝෂිත ගම්මාන ඇති කිරීමට රජය කැපවී සිටින බව අගමැතිතුමා කියයි. නිරායුධ සාමකාමී උද්ඝෝෂණ නාමයෙන් රාජ්‍ය විරෝධී ක්‍රියාවල නිරත වන්නන් සොයා බලන්නයි ඉල්ලීමක්. මෙගවොට් 100ක විදුලි ව්‍යාපෘතියක් සඳහා වන අවබෝධතා ගිවිසුම ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථා පරිශ්‍රයේදී අත්සන් කෙරේ. ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට ජපානයේ නව රැකියා අවස්ථා. රුසියාවේ ලැබුගිනි නිසා හෙක්ටයාර් ලක්ෂයකට අධික භූමි ප්‍රමාණයක් විනාශයට. පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩාවලේ පදක්කම්ලාභීන් ඇගීමේ උත්සවයක්. ශ්‍රී ලාංකීය ජනතාවගේ හදිසි සෞඛ්‍ය අවශ්‍යතා සපුරාලීමට ඇමරිකානු ඩොලර් මිලියන 4ක අත්‍යවශ්‍ය වෛද්‍ය පහසුකම් ලබා දෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය ටෙඩ්රෝස් අදානම් ගේබ්‍රියසස් මහතා පවසයි. රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජනාධිපති ධුරයට පත්වීම නිමිත්තෙන් සුබ පැතුම් පණිවිඩයක් යොමු කරමින් ඔහු මේ බව සඳහන් කර තිබේ. මේ සම්බන්ධයෙන් ප්‍රසම්පාදන කටයුතු දැනටමත් ආරම්භ කර තිබේ. ශ්‍රී ලාංකීය ජනතාවගේ අත්‍යවශ්‍ය සෞඛ්‍ය අවශ්‍යතා සපුරාලීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගැනීමට ලෝක සෞඛ්‍ය සංවිධානයේ සෞඛ්‍ය හදිසි අවස්ථා වැඩසටහනට ඔහු උපදෙස් දී ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාලයේ සහ අනිකුත් අමාත්‍යාංශවල සහයෝගයෙන් අදාළ වෛද්‍ය සැපයුම් බෙදා හැරීමට පියවර ගැනේ. සෞඛ්‍ය පද්ධතියේ ක්‍රියාකාරීත්වය සහ ඔරොත්තු දීමේ හැකියාව ඇතුළුව ජනතාවට ඇති සෞඛ්‍ය අවධානම් පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය සමීපව නිරීක්ෂණය කරන බවත් ශ්‍රී ලංකාවේ පළාත් සෞඛ්‍ය සේවා ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය තාක්ෂණික උපදෙස් ලබා දෙන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ. ශ්‍රී ලංකාව සමග පවතින සමීප සම්බන්ධතා තවදුරටත් වර්ධනය කර ගැනීමට කැපවෙන බව දකුණු අප්‍රිකානු ජනරජයේ ජනාධිපති මතමිලා සිරිල් රම්ෆෝසා මහතා පවසයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සුබ පැතුම් පණිවිඩයක් යොමු කරමින් ඔහු මේ බව සඳහන් කර තිබේ. ශ්‍රී ලංකාව සමග ඇති සම්බන්ධතාවලට අතීතයේ සිට දකුණු අප්‍රිකාව සුවිශේෂීත්වයක් ලබා දී ඇත. ඉදිරියටද දෙරට අතර සහයෝගීතාව, මිත්‍රත්වය සහ අන්‍යෝන්‍ය අවබෝධය ශක්තිමත් කර ගැනීම වෙනුවෙන් විශේෂ අවධානයෙන් කටයුතු කරන බව එම සුබ පැතුම් පණිවිඩයේ වැඩිදුරටත් සඳහන් වෙයි. ආහාර නිෂ්පාදනය සහ කෘෂිකර්මාන්තයට ප්‍රමුඛත්වයේදී ස්වයංපෝෂිත ගම්මාන රටපුරා ඇති කිරීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමේ අභියෝගයේ ජයගත යුතු බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි. එම වගකීම ඉටු කිරීම සඳහා රජය කැපවී සිටී. මෙහිදී ජල කළමනාකරණය ඉතා වැදගත් බව අග්‍රාමාත්‍යතුමා පෙන්වා දෙයි. ඔහු මේ බව සඳහන් කළේ පානීය ජල අපහසුතා පවතින පළාත් 7ක පළාත් පාලන ආයතන සඳහා ජල බවුස රත බෙදා හැරීමේ අවස්ථාවට සහභාගී වෙමිනි. මෙම උත්සවය කොළඹදී අද පැවැත්වින. රුපියල් මිලියන 490ක වටිනාකමකින් යුත් ජල බවුස රත 35ක් බෙදා දීම මෙහිදී සිදුවිය. වැඩිදුරටත් අදහස් ප්‍රකාශ කළ අග්‍රාමාත්‍යතුමා ඉදිරි සති කිහිපය වැසි වසනා කාලයයි. යලිත් අපි සිහිපත් කරගමු මහ පොළොවට වැටෙන ජල බිඳු අපේ අස්තිකට පේනවා මොහොතට ගලා වසින බව. ඒ නිසායි අපට විශාල අභියෝගයක් අඛණ්ඩව ගෙන ගොස් මේ ආරක්ෂා කොට ප්‍රයෝජනෙටගෙන ආහාර කෘෂිකාර්මික වගාවට ප්‍රමුඛත්වයේදී ස්වයංපෝෂිත ගම්මාන රටපුරා ඇති කිරීමේ වැඩපිළිවෙලට මේ ඉදිරියේ දක්නා වැඩපිළිවෙලේ වැදගත් කොටසක් ඇටියට ජල සැපයීම ඒ වගේම ජලය ඉදිරියට ගෙන යාම වැදගත් වෙනවා. මේ අලුත් අදහස් වලින් පිරුණු අලුත් අභියෝග ජය ගන්න කාලයකට පිවිසෙන්න අපි කැපවී සිටින අමුළු රජයේම ජනාධිපතිතුමා ඒ පිළිබඳව දක්වා තිබෙන ශක්තිය අපි ඉදිරියට ගෙන යමු. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්
විරුද්ධ සාමකාමී උද්ඝෝෂණ නාමයෙන් රාජ්‍ය විරෝධී ක්‍රියාවල නිරත කණ්ඩායම් ගැන සොයා බැලීමට පියවර ගත යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී මදුර විතානගේ මහතා පවසයි. ව්‍යවස්ථාව ඇතුළු නීති රීති අවශ්‍ය නොවන බවත් සම්මුතිය අනුව කටයුතු කරන බවත් ඇතැම් දේශපාලන පක්ෂ නායකයෝ ප්‍රකාශ කරති. මැයි 9 වන දින ගාලු මුහුදරදී සිදු වූ පහරදීම් හෙලා දකින අතර ඉන් පැය කිහිපයකට පසු ඇති වූ ප්‍රචණ්ඩ ක්‍රියා පූර්ව සූදානමක් මත සිදු කළේවා බවත් විතානගේ මහතා පැවසිය. මෙම ප්‍රචණ්ඩ ක්‍රියා එදින සිදු නොවුනද නුදුරු දිනක සිදුවීමට ඉඩ තිබූ බව ඒ මහතා පෙන්වා දෙයි. එම නිසා රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණ සොයා බැලීම සඳහා නීතිමය ක්‍රියාමාර්ග ගත යුතු බවත් එහිදී අත්අඩංගුවට ගැනීම පිළිබඳ වැරදි අර්ථකථන දීම නුසුදුසු බවත් කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා සඳහන් කළේය. ව්‍යවස්ථාව ගණන් ගන්නේ නැහැ. ව්‍යවස්ථාව වැඩන්නේ ඊතර පිටි වෙනම සම්මුතියකින් අපි ඉදිරි වැඩ කටයුතු කරනවා කියලා කරපු ප්‍රකාශයත් එක්ක බලවත් ප්‍රශ්නාර්ථයක් අපේ රටේ තියෙන. ඉතින් මේ ප්‍රශ්නාර්ථය අපි විසඳ ගන්න ඕන. ඒ වගේම තමයි තා පැහැදිලිවම මේ තාරුණ්‍යයේ ගැටලුව දශක ගණනාවක් තිස්සේ ආපු එක 1971 88 89 ඒ වගේම මේ 2022 ජනවාරි පෙබරවාරි වල ඉඳන් පටන් අරගෙන ජූලි 9 වෙනිදාන් අවසන් වෙච්ච ඒ අරගලය ගත්තොත් මේ තරුණ අරගලවලදී රජයන් විසින් ඒ තාරුණ්‍යයට අවශ්‍ය විදිහට ඒ අවශ්‍ය තමන්ගේ යුතුයකම් වගකීම් ඉෂ්ට නොකිරීම ගැනත් අපි සාකච්ඡා කරන්න ඕන. මොකද ඒක අපි ඒ තාරුණ්‍යයට එහෙම නැත්නම් අරගල කරුවාටම තල්ලු කරලා හරියන්නේ නැහැ. ඉතින් ඒක නිසා මේ වන විට ඒ සම්බන්ධයෙන් අපි පාර්ලිමේන්තුවේ පසුබිම් මන්ත්‍රීවරු විදිහට විශාල හඬක් නගන ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් අපි පූර්ණ මැදිහත් වීමක් කරන්න බලාපොරොත්තු වෙනවා. මෙරට විදුලි බල අර්බුදයට විසඳුම් සඳහා පුනර්ජනනීය බලශක්ති වැඩපිළිවෙල යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිත මෙගාවොට් 100ක විදුලි ව්‍යාපෘතියක් සඳහා වන අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථා පරිශ්‍රයේදී අද සිදුවිය. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී හඩ්සන් සමරසිංහ මහතා සහ මෙම ව්‍යාපෘතියේ ආයෝජක සමාගම වන 3W Power Management සමාගමේ උපසභාපති හා අධ්‍යක්ෂ ඉන්දික කුමාර වීරක්කොඩි මහතා මේ සඳහා අත්සන් තැබූහ. ඉදිරි සති දෙක තුළ ඉදිකිරීම ආරම්භ කිරීමට නියමිතය. ලබන වසරේ මැද භාගයේදී මෙමගින් ජාතික විදුලි බල පද්ධතියට විදුලි බලය කිරීමට අපේක්ෂා කෙරේ. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවට අයත් ත්‍රිකුණාමලය කුචවේලි ප්‍රදේශයේ පිහිටි ඉඩමක් මේ සඳහා යොදා ගැනේ. මෙම පුනර්ජනනීය විදුලි බල ව්‍යාපෘතිය සඳහා ඉකුත් ජනවාරි 18 වෙනි දින අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබුණි. ඒ අනුව යෝජනා කැඳ වූ අතර ලැබුණු යෝජනා 7ක් අතරින් සුදුසු ආයෝජකයා තෝරා ගැනීම තාක්ෂණික ඇගයීම් කමිටුව මගින් සිදුවිය. ගුවන්විදුලි සංස්ථාවේ අධ්‍යක්ෂ ජෙනරාල් නලින් කුමාර නිශ්ශංක, අධ්‍යක්ෂ මණ්ඩල සමාජික සිසිර මුණසිංහ යන මහත්වරු ඇතුළු සංස්ථා නියෝජිතයෝද අදාළ ආයෝජක සමාගමේ අධ්‍යක්ෂ හා සාමාන්‍ය අධිකාරී වර්ණප්‍රිය විජේසුන්දර මහතා ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක් වූහ. බිබිල උණගොල්ල පුරාණ රාජමහා විහාරස්ථානයේ විහාරාධිපති ඌව පළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක බිබිල ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති පූජ්‍ය හෙවිල්වෙල සුනන්ද නායක ස්වාමින් වහන්සේ අපවත් වූහ. ආදාන පූජෝත්සවය බිබිල වෙල්ලස්ස ජාතික පාසල් ක්‍රීඩාංගණයේදී ලබන ඉරිදා සිදු කෙරේ. මීළඟට ප්‍රමුඛ පුවත. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙනෙන්නේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් සඳහා නවරැකියා අවස්ථා ලබා ගැනීම වෙනුවෙන් ගිවිසුමක් කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශයත් ජපානයේ IM ජපාන් ආයතනයත් එක්ව අත්සන් කරන බව අමාත්‍ය මනුෂ්‍ය නානායකාර මහතා පවසයි. IM ජපාන් ආයතනයේ විධායක සභාපති කනමෝරි හිතෝෂි මහතා ඇතුළු නියෝජිත පිරිස සමග අමාත්‍යවරයා අද පෙරහුරුවේ පැවති සාකච්ඡාවේදී වැඩි රැකියා අවස්ථා සංඛ්‍යාවක් මෙරටට ලබා ගැනීමට ඇති හැකියාව පිළිබඳ අවධානයට ලක්විය. තාක්ෂණික මට්ටමේ සාකච්ඡා කඩිනමින් අවසන් කර අවබෝධතා කිවිසුමට අත්සන් තැබීමට නියමිතය. තාක්ෂණාංශයේ සහ සාතු සේවකාංශයේ රැකියා අවස්ථා සඳහා ජපානයට පිටත් කර යවන ලබන ශ්‍රමිකයන් නැවත මෙරටට පැමිණීමෙන් පසුව ව්‍යවසායකයන් ලෙස කටයුතු කිරීමේ වැදගත්කම අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය. ඒ සඳහා අවශ්‍ය සහාය ලබා දීමටද IM ජපාන් ආයතනය එකඟතාව පළ කළේය.
ඔබ වෙත ගෙන ආවේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. සත්‍ය හඬ අවධානය පිණිසයි ඔබ වෙත ගෙනෙන්නේ විවිධ සවියක් CIB ජනජය වාසනා ඇරඹුණා. ඔක්තෝබර් 31 දක්වා ඔබගේ විල්පතට වටිනා තෑගි. අදම CIB එන්න. කළුතර දිස්ත්‍රික්කයේ දහවනය වන ඇතැම් බස් රථ නියමිත ගාස්තුවට වඩා වැඩි මුදලක් මගින්ගෙන් අය කරන බවට වාර්තා වේ. ටිකට් පත් නිකුත් කිරීම මගහැර තමන් අසීරුතාවට පත් කරමින් අධික මුදල් අය කරන බව මගීහු පවසති. මේ කෙරෙහි අවධානය යොමු කරන්නයි ඔවුහු මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියෙන් ඉල්ලා සිටිති. විවිධ සවියක් CIB ජනජය වාසනා ඇරඹුණා. ඔක්තෝබර් 31 දක්වා ඔබගේ විල්පතට වටිනා තෑගි. අදම CIB එන්න. විදෙස් පුවත් රුසියාවේ දින කිහිපයක සිට පැතිර යන ලැබුගිනි හේතුවෙන් හෙක්ටයාර් 1,10,000ක පමණ භූමි ප්‍රමාණයක් විනාශ වී ඇතැයි ටාසන් ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කරයි. ස්ථාන රැසකදී ලැබුගිනි 126ක් වාර්තා වී තිබේ. පසුගිය දින 3 තුලදී ලැබුගිනි වලින් හානියට පත් ප්‍රදේශය හෙක්ටයාර් 8,000කින් ඉහළ ගොස් ඇතැයි එම වාර්තා පෙන්වා දෙයි. තායිවානය සිය ආරක්ෂක වියදම් වැඩි කිරීමට තීරණය කරයි. ඒ අනුව ඩොලර් බිලියන 19ක අධික මුදලක් වැය කිරීමට තායිවාන රජය සැලසුම් කර ඇතැයි විදේශ මාධ්‍ය පවසයි. චීනයේ යුදාභ්‍යාස පවත්වා සති කිහිපයකට පසු තායිවානය මෙම තීරණය ගැනීම විශේෂත්වයක් බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති. නවසීලන්තය ආශ්‍රිත ඇන්ටාර්ක්ටික් උපසාගර කලාපයේ ජලය වඩාත් ආම්ලික වී ඇතැයි නවතම සාගර ආම්ලීකරණ දර්ශකය මගින් පෙන්වා දී තිබේ. එබැවින් එම ජලයේ pH අගයෙහි අඩුවීමක් පෙන්නුම් කරන බව නවසීලන්ත සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් සඳහන් කරයි. පෙරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත්. පුත්තලම දිස්ත්‍රික්කයේ හෙක්ටයාර 5,742ක වියස් වනු නෙළ අවසන් බව දිස්ත්‍රික් නියෝජ්‍ය කෘෂිකර්මාධ්‍යක්ෂ තරංගිකා ශර්මලී මහත්මිය පවසයි. මෙවර යලකන්නේ එම දිස්ත්‍රික්කයේ වී වගා කර ඇති බිම් ප්‍රමාණය හෙක්ටයාර 13,385කි. වගා කටයුතු ආරම්භයේදී හෙක්ටයාරයකට වී මෙට්‍රික් ටොන් 4.3ක අස්වැන්නක් අපේක්ෂා කළද පසුගිය කාලයේ ඇති වූ පොහොර ඇතුළු ගැටලු හේතුවෙන් මෙවර අස්වැන්න යම් ප්‍රමාණයකින් අඩු විය හැකි බව ඇය පෙන්වා දෙයි. ක්‍රීඩා පුවත් ඔබ වෙත ගෙන එන්නේ සම්පත් බැංකුව හෙට දින එළිය කරයි. පොදු රාජ්‍ය මණ්ඩලයේ ක්‍රීඩා උළෙලේ පදක්කම් දිනාගත් ක්‍රීඩිකාවන් ඇගීමේ උපහාර උත්සවයක් ජාතික ඔලිම්පික් කමිටු ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. පාලිත බණ්ඩාර, ඩිලංක ඉසුරු කුමාර, යුපුන් අබේකොන්, නෙත්මි අහිංසා යන ක්‍රීඩිකාවෝ මෙහිදී උපහාර ලැබුහ. ක්‍රිස්බෝ ආයතනය සහ ජාතික ඔලිම්පික් කමිටුව එක්ව මෙම උත්සවය සංවිධානය කර තිබුණි. මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් අමල් හර්ෂද සිල්වා මහතා පැවසුවේ ක්‍රීඩාවේ අභිවෘද්ධිය සඳහා සියලු ක්‍රීඩා සංගම් එක්කර විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවයි. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ මේ අභියෝගාත්මක කාලයේ NSB වෙතින් අඩුම කාලෙන් වැඩිම පොලිය. ඔබේ කෙටි කාලින ඉතුරුම් තැන්පතුවට මාස 3න් 20%ක මාස 7න් 22%ක ආකර්ශනීය පොලියක්. ළඟම NSB ශාඛාවට හෝ ප්‍රධාන තැපැල් කාර්යාලයට අදම එන්න. 100% රාජ්‍ය ආරක්ෂාව සහිත එකම බැංකුව NSB. නුවරඑළිය දිස්ත්‍රික්කයේ බෝංචි, කැරට්, කෝපි සහ පෙයාස් යන වගා ගෙවතු මට්ටමින් සාර්ථක වී ඇතැයි දිසාපති නන්දන ගලබඩ මහතා පවසයි. රජය මගින් ඊට පහසුකම් රැසක් ලබා දී ඇත. මෙම ව්‍යාපෘති මගින් පවුල් 85කට පමණ ඍජු ආදායම් මාර්ග උත්පාදනය වී ඇතැයි ඔහු පෙන්වා දෙයි. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙනාවේ මේ අභියෝගාත්මක කාලයේ NSB වෙතින් අඩුම කාලෙන් වැඩිම පොලිය. ඔබේ කෙටි කාලින ඉතුරුම් තැන්පතුවට මාස 3න් 20%ක මාස 7න් 22%ක ආකර්ශනීය පොලියක්. ළඟම NSB ශාඛාවට හෝ ප්‍රධාන තැපැල් කාර්යාලයට අදම එන්න. 100% රාජ්‍ය ආරක්ෂාව සහිත එකම බැංකුව NSB.
ආර්ථික පුවත් ආවරණය ඔබේ ඕනම අවශ්‍යතාවයකට සුදුසු මූල්‍ය විසඳුම් දෙන එන අය දියුණු වෙන අය එන LOLC සමූහය එන්න දියුණු වෙන්න. කෘෂි වගා සවිබල ගැන්වීමට රජයේ උපරිම සහාය පළ කරන බව කෘෂි කර්මාධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය අජන්ත සිල්වා මහතා පවසයි. දේශීය වගා දිරිමත් කර රට පුරා වගා බිම් සැකසීම අපේක්ෂා කෙරේ. විදේශ රටවලට ගලා යන මුදල් නතර කිරීමත් දේශීය ගොවි ප්‍රජාව ආරක්ෂා කිරීමත් කාලීන අවශ්‍යතාවක් බව ඔහු පෙන්වා දෙයි. යුතුයකම් වගකීම් එක්ක සල්ලි ඉතුරු කරන්න ලේසි නෑ. ඔබේ ස්ථාවර තැන්පතට ආකර්ෂණීය පොලියක් හා ආරක්ෂාවක් දෙන්න අපි පොරොන්දු වෙන්නේ ඒකයි. LOLC Finance ස්ථාවර තැන්පතු ඉතිරිය උතුරන්න. 2001 දෙසැම්බර් 13 වෙනි දින නීතිගත කරන ලද LOLC Finance PLC ICRA ලංකා ලිමිටඩ් වෙතින් SLA ස්ථාවර ශ්‍රේණිය ලබා ඇත. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය වෙතින් බලපත්‍රලාභී මුදල් සමාගමකි. කාලගුණ වාර්තාව බස්නාහිර සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර නුවරඑළිය ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වරින් වර වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට තරමක තද වැසි ඇතිවිය හැකිය. ප්‍රවෘත්ති අවසන් කිරීමට යලි සිරස්තල. ඩොලර් මිලියන 4ක අත්‍යවශ්‍ය වෛද්‍ය සැපයුම් ශ්‍රී ලංකාවට ලබා දීමට ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ප්‍රතිඥා. ශ්‍රී ලංකාව සමග සම්බන්ධතා වර්ධනය කර ගැනීම සඳහා කැපවීමට දකුණු අප්‍රිකාවේ අවධානය. රට පුරා ස්වයං පෝෂිත ගම්මාන ඇති කිරීමට රජය කැපවී සිටින බව අගමැතිතුමා කියයි. නිරායුධ සාමකාමී උද්ඝෝෂණ නාමයෙන් රාජ්‍ය විරෝධී ක්‍රියාවල නිරත වන්නන් සොයා බලන්නයි ඉල්ලීමක්. මෙගාවොට් 100ක විදුලි ව්‍යාපෘතියක් සඳහා වන අවබෝධතා ගිවිසුම ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථා පරිශ්‍රයේදී අත්සන් කෙරේ. ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට ජපානයේ නවරැකියා අවස්ථා. රුසියාවේ ලැබුගිනි නිසා හෙක්ටයාර ලක්ෂයකට අධික භූමි ප්‍රමාණයක් විනාශයට. පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩාවලේ පදක්කම්ලාභීන් ඇගීමේ උත්සවයක්. අපගේ මෙම ප්‍රවෘත්ති ප්‍රකාශයට www.slbc.lk වෙබ් අඩවිය ඔස්සේද සවන් දිය හැකිය. මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය රාත්‍රී 9ට බලාපොරොත්තු වන්න. ප්‍රවෘත්ති ඉන් සමාප්තයි.